සැලසුම්කරණය. එහෙම නැත්නම් ප්ලෑනින්. අපිට ජීවිතේ නොයෙක් අරමුණු තියෙනවා. මේ අරමුණු වලට යන්න අපි ගාව තියෙන්න ඕන දෙයක් තමයි හොඳ සැලසුමක් අපි ගාව තියෙන්න අවශ්‍යයි. ව්‍යාපාරයක් ගත්තොත් එහෙම මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ අරමුණු කිහිපයක් නිසා. ව්‍යාපාරයකට අරමුණු තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරයට අරමුණු වලට යන්න හොඳ සැලසුමක් තිබෙන්නේ නැත්නම්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුදු වෙද්දී උන්වහන්සේට හොඳ සැලසුමක් තිබ්බා. ඒ හින්දා උන්වහන්සේට උන්වහන්සේගේ අරමුණට යන්න පුළුවන් වුණා. සාර්ථක සැලසුමක් තියෙන ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරයේ පුංචියට පටන් අරගෙන හැබැයි අද වෙද්දී මහත් දැවන්ත ව්‍යාපාර බවට පරිවර්තනය කරලා තියෙනවා. සැලසුමක් නැතුව ඔහේ ගිය මිනිස්සු තමන්ගේ ව්‍යාපාරයේ තිබ්බ තැනට වඩා පල්ලෙහාට අරගෙන ගිහිල්ලා තියෙනවා. කළමනාකරන ක්‍රියාවලියේ කතා කරන ප්‍රධාන කාර්යයන් හතරෙන් එකක් තමයි මේ සැලසුම්කරණය කියලා අපි කියන්නේ. එතකොට මේ කළමනාකරන ක්‍රියාවලිය ඊටාම වැදගත්ම ප්‍රථම කාර්ය තමයි මේ සැලසුම්කරණය කියලා කියන්නේ. මොකද්ද මේ සැලසුම්කරණය කියන්නේ? අපිට නිර්වචන කීපයක් දකින්න පුළුවන් සැලසුම්කරණය සම්බන්ධයෙන්. එකක් තමයි ස්ටෝන, ෆ්‍රීමන් සහ ගිල්බර්ට්. ඔවුන් සැලසුම්කරණය සකස් හඳුන්වනවා මෙන්න මෙහෙම. ආයතනයක පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමත් සැලසුම්කරණය කියලා. එහෙනම් ආයතනයක පරමාර්ථ ස්ථාපිත කරනවා ඒක ළඟා කරගන්න කටයුතු සකස් කිරීම ඕන කියනවා සැලසුම්කරණය කියලා. ඒ වගේම GA goal කියන ආකාර සැලසුම්කරණය ආයතනයක පරමාර්ථ අරමුණු තීරණය කිරීමත් ආයතනයේ පරමාර්ථ අරමුණු ඉලක්ක තීරණය කිරීමත් ඒක ළඟා කරගන්න සූදානම් වීම තමයි ඔහු සැලසුම්කරණය කියලා හඳුන්වන්නේ. අපිට සරලව බැලුවොත් තේරෙනවා ආයතනයේ ඉලක්කයකට යන්න ඒක ළඟා කරගන්න තියෙන සූදානම ඒකට යන ආකාරය පෙන්වන පාර තමයි සැලසුම්කරණය කියලා. ඔයගොල්ලන්ගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු ඇති. අනාගතයේ ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න, කළමනාකරුවෙක් වෙන්න. හැබැයි මේ බලාපොරොත්තු තිබ්බට නිකන් හිතන්න යන්න බෑ. කවුරුවත් ඔබ ගෙනල්ලා ඔයාට දෙන්නේ නැහැ. මෙන්න ඇකවුන්ටන්ට් කියන රැකියාව, මෙන්න කළමනාකරුවා කියන රැකියාව කියලා ඔයාට කවුරුවත් දෙන්නේ නැහැ. දැන් ඔය වගේ අරමුණු එක පැත්තකින් තියෙද්දි තවත් අරමුණු තවත් පැත්තකින් ඇති. හොඳ විවාහයක් කරගන්න එක, නිවසක් හදාගන්න එක, ඒ වගේම ලස්සන වාහනයක් ගන්න එක, ඔය වගේ තවත් ඉලක්ක කොටක් ඇති. හැබැයි ඕවට නිකන් යන්න බෑ. අපිට පාරේ යද්දි කවුරුවත් ඇවිල්ලා වාහනයක් දෙන්නේ නැහැ. මෙන්න ඔයාට වාහනයක් කියලා. කවුරුවත් ගයක් හදලා දෙන්නේ නැහැ. මෙන්න ඔයාට ගයක් කියලා. එහෙනම් අපිට මේ තියෙන හැම අරමුණකටම යන්න අපි ගාවත් හොඳ ප්ලෑන් එකක් තියෙන්න අවශ්‍යයි. මේ කතා කරන පාඩම තුළ අපි තියලි පැත්ත ඉගෙන ගද්දී සැලසුම්කරණයේ අපිට ජීවිතේ අපේ තියෙන අරමුණුන්ට යන්න සැලසුම්කරණය ඉතාමත්ම වැදගත් වෙනවා. සැලසුම්කරන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම් අපිට 9ක් දකින්න පුළුවන්. ඒ 9 තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි ක්‍රියාකාරකම තමයි පරමාර්ථ ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම. දෙවෙනි කාරණාව අරමුණ හා උපාය මාර්ග හඳුනා ගැනීම. මුලින්ම පරමාර්ථය ඉලක්කයක් ස්ථාපිත කළා. ඊට පස්සේ උපාය මාර්ග හඳුනාගත්තා. තුන්වෙනි කාර්යය පරිසරය විශ්ලේෂණය. අපි මේ එකින් එක කාර්යය තචොටෙන් කතා කරනවා විස්තරාත්මකව. ඊළඟ කාර්යය සම්පත් විශ්ලේෂණය. පස්වෙනි කාරණාව අවස්ථාව හා තර්ජන හඳුනා ගැනීම. හයවෙනි කාරණය කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම හා විශ්ලේෂණය. හත්වෙනි කාරණය උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම. අටවෙනි කාරණය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම. එහෙම නැත්නම් සැලසුම ක්‍රියාත්මක කිරීම. අවසාන ක්‍රියාකාරකම මේ කරපු දේ සාර්ථකත්වය මනපල්න එක හා ඒක ගැටලුවක් තිබ්බොත් ඒක වෙනස් කරලා පාලනය කරන එක. දැන් අපි මේ ක්‍රියාකාරකම් එකින් එක කතා කරමු. පළවෙනි ක්‍රියාකාරකම
පරමාර්ථ ස්ථාපිත කිරීම එහෙම නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම. සමාගමකට තියෙනවා විෂන් එකක්, මිෂන් එකක්. අපි මේ කොටසින් පස්සේ එක කතා කරමු. මොකද්ද මේ විෂන් එක කියන්නේ, මිෂන් එක කියන්නේ? අනාගතයේ සමාගම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන තැන. දැන් මේක තේරෙන්නේ නැත්නම් මැනේජ්මන්ට් වලින් මම මෙහෙම කියන්නම්කෝ. පන්තියේ එනවා ලස්සන ගෑනු ළමෙක්. හරියට නිකන් හිතේ මවාගෙන ඉන්න කෙනා වගේ. දැන් මොකක්ද ඇති වෙන්නේ? දැන් ඇති වෙනවා දැක්මක්. මම මෙයාව විවාහ කරගන්නවා. ඔන්න දැන් දැක්මක් තියෙනවා. දැන් මේ දැක්මක් තිබ්බට නිකම්ම වැඩේ හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? මේක යථාර්ථයක් බවට පත් කරගන්න අපි යම්කිසි පරමාර්ථ කීපයක් ස්ථාපිත කරන්න අවශ්‍යයි. එයා පන්ති ඉස්සරහා ඉන්නවා, මම පිටිපස්සේ ඉන්නවා. දැන් හීන ගොඩක් තියෙනවා, අනාගතයේ හොඳ විෂන් එකකුත් තියෙනවා. අරයා තමයි මගේ විවාහක දෙන්න වෙන්නේ කියලා. හැබැයි පන්ති පිටිපස්සටලා ඉඳලා නැත්නම් ඊට එහා පැත්තේ බංකු ඉඳන් නිකන් හිටියට වැඩේ හරියන්නේ නැහැ. අපි විෂන් එකට යන්න පරමාර්ථ ස්ථාපිත කරගන්න අවශ්‍යයි. එහෙනම් පළවෙනි ක්‍රියාකාරකම අපේ දැක්මට යන්න අක යථාර්ථය බවට පත් කරගන්න පරමාර්ථ ස්ථාපිත කරගන්න අවශ්‍යයි. ඊළඟ එක අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම. දැන් මේ නිෂ්ඨාව පරමාර්ථ වලට අරමුණු වලට නිකන් යන්න බෑ. ඒකට යන්න ඒකට අනුකූලව අරමුණු සහ උපාය මාර්ග අපි හඳුනා ගන්න අවශ්‍යයි. දැන් එකපාරටම කැමති වෙන එකක් නෑ. මේකට කීපයක් උපාය මාර්ග පාවිච්චි කරන්න වෙයි. දැන් අරමුණ අනු උපාය මාර්ග වෙනස් වෙනවා. දැන් මේ අරමුණට යන්න දැන් අපේ අර විෂන් එක අනාගතේ මේ තමන්ගේ භාර්යාවකට ගන්න විෂන් එකට යන්න දැන් නිකන් කරන්න බෑ මේකට. දැන් කෙනා හරි රූප ඇදලා තියෙනවා. එයාව දැන් පේන්නත් ඉන්නවා. හැබැයි දැන් මේකට උපාය මාර්ග සකස් කරගන්න අවශ්‍යයි. සමහර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වෙයි. සමහරට යාළුවන්ටත් මේවට සම්බන්ධ වෙන්න වෙයි. සමහර ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙයි. වැඩ කරන ආකාරය ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. සමහර ක්‍රියාමාර්ග ගන්න වෙයි අලුතෙන්. සමහරට නීති රීති තව දාගන්න වෙයි Tamanටම. මොකද එයාගේ හැසිරීම අනුව, එයාගේ අනුව සමහරට අපි කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන්න වෙයි. එහෙනම් දෙවෙනි කාරණාව මේ අරමුණු උපාය මාර්ග හඳුනා ගන්න අවශ්‍යයි අපේ මේ පරමාර්ථයට යන්න. ඒකට තවත් අපි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති රීති වැඩසටහන් ගොඩක් දේවල් ඉතින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඊළඟ කාරණා පරිසර විශ්ලේෂණය. දැන් අපි බලන්න ඕනේ මේ ඉන්න වෙලාවේ පරිසරය කොච්චර ගැලපෙනවද කියලා. මොකද දැන් ඔය අරමුණට යන්න අපට බලපෑම් එල්ල කරන දේවල් මේ පරිසරයේ තියෙනවා. ඒක සංවිධානයක් වුණා තමන්ගේ ඉලක්කයට යද්දී අරමුණ වලට යද්දී එයාට බලපෑම් එල්ල කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තර්ජන තියෙනවා. ඒ වගේම ශක්තියින් දුර්වලතා තියෙනවා. මෙන්න මේ ටික හඳුනා ගන්න අවශ්‍යයි. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන පිටේ SWOT analysis එකක් කියලා. strength, ශක්තියින්, දුර්වලතා, weakness, අවස්ථාවන්, opportunities, තර්ජන, threat. මෙන්න මේවා අපි හඳුනා ගන්න අවශ්‍යයි. සිංහලෙන් කියනවා ශතුවත කියලා. ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ අපි ඇතුලේ. අභ්‍යන්තරේ. අවස්ථා හා තර්ජන තියෙන්නේ පිට, අපෙන් පිට. දැන් සමහර දේවල් අපි හිතමු දැන් අනාගතයේ කවුන්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඉන්න ඔයාගේ ශක්තියින් කීපයක් තියෙන්න පුළුවන්. උසස් පෙළ සමත් වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාල සුසුකම් ලබාගෙන තියෙන්නේ. ඒ වගේම දුර්වලතා තියෙනවා. ඉංග්‍රීසි කතා කරගන්න බෑ. IT පැත්ත බෑ. දුර්වලතා ඔයා ගාව තියෙන. අවස්ථා තියෙනවා. ඔයා හොඳට කැම්පස් ගියොත් රැකියාව අන්තරම් මාකට් එකේ තියෙනවා. ලංකාවේ නැත්නම් විදේශ වෙළඳපොළ රැකියාව තියෙනවා. තර්ජනක් තියෙනවා. ඒ වගේ රැකියාව දන්න කට්ටිය, ඒ වගේ හැකියාවන් තියෙන කට්ටිය, ඔයා වගේම හැකියාවක් තියෙන කට්ටිය තව වෙළඳපොලේ ඉන්නවා. ඒ රැකියාවන් වලට යන්න. ඔය වගේ තර්ජනක් තියෙනවා.
අර ගෑල් ළමයි කතාව ගත්තත් ඔයාගේ ශක්තියින් තියෙනවා ගෑල් ළමයි ඉස්සරහා ඔයාට ඒ ගෑල් ළමයි කැමති වෙන්න. ඒ වගේම ඔයාගේ දුර්වලතාවක් තියෙනවා. සමහර ගෑල් ළමයි කියනවා මේ ඔයාගේ මේ ටික හොඳ වුණාට මෙන්න මේ ටිකේ ප්‍රශ්න තියෙනවා. මොකද ඒ ගෑල් ළමයට ඔයා විතරක් නෙමෙයි ඉන්නේ. එයාට පරිසරයේ තව අවස්ථා තියෙනවා. සමහරට තර්ජනක් තියෙන්න පුළුවන්. මොකද තවත් ලස්සන ගෑල් ළමයි හිටියොත් එහෙම මේ එයාට විතරක් නෙමෙයි ඩිමාන්ඩ් එක එන්නේ. ඉච්ඡාට ඩිමාන්ඩ් එකක් යනවා. ඒ හින්දා තර්ජනක් පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඒකනේ ඔය ගෑල් ළමයි සාමාන්‍යයෙන් බලන්නකො මේ එක වගේ ඇඳුම් අඳින්න එච්චර කැමති නෑ. ඔය ඇඳුම් එහෙම ගන්න වුණාම ටවුන් එකේ තියෙන ළඟම කඩෙන් ඇඳුම් ගන්න නෑ. ඒගොල්ලෝ යනවා කිලෝමීටර් 10ක් විතර එහා. ගිහිල්ලා තමයි ඇඳුම් අරන් එන්නේ. මොකද දන්නවද? මේ තමන්ගේ යාළුවා හරි කමන්නේ. තමන්ට තමන් අඳින වගේ ඇඳුමක් ඇඳුත් එහෙම චුට්ටක් ඒගොල්ලන්ට මේ මේක අමුත්තක් තේරෙනවා මදි වගේ. ඒ හින්දා කොමන් ඒවා ගන්න අන්කොමන් කලර්ස් බලන්න එපා ගියාම ඉතින් වෙන දේවල් ටික හරි මේ ගැල්ලම මතේ තරහ වෙන්නේ. ඊළඟ කාරණාව සම්පත් විශ්ලේෂණය. දැන් ඔය අපේ තියෙන අරමුණට යන්න පරමාර්ථයට යන්න අපි ගාව සම්පත් තියෙනවා. දැන් සමහරු කියනවා අයියෝ මේ තියෙන දේවල් වලින් කරන්න බෑ කියලා. හැබැයි අපි අහලා තියෙනවා මීකුණක් විකුණලා කෝටිපතියෝ ලක්ෂපති වෙච්ච මිනිස්සු ගැන අහලා තියෙනවා. ඒ හින්දා මේ අපිට තියෙන සම්පත් ටික අපි හරියට විශ්ලේෂණය කරගන්න අවශ්‍යයි. අපි ගාව තියෙන සම්පත් මොනවද කියලා බලන්න ඕනේ. මේ අරමුණට යන්න අවශ්‍ය වන මේ අරමුණට පරමාර්ථ යන්න අවශ්‍ය සම්පත් මොනවද කියලා විශ්ලේෂණය කරන්න අවශ්‍යයි. ඒකම වර්තමානයේ හා අනාගත තරංකරුවන්ට සාපේක්ෂව සංවිධානයේ ශක්ති දුර්වලතා විග්‍රහයද මෙහිදී සිදු කරේ. මූල්‍ය කළමනාකරණය හා සේවක හැකියාව. එතකොට මේකට යන්න මොනවද අවශ්‍ය වෙන සම්පත්? මේ ඉලක්කයට යන්න. ඒ වගේම අපි ගාව මොනවද තියෙන සම්පත් ටික? තරංකරුවෝ ගාව තියෙන සම්පත් මොනවද? මේ ටික විශ්ලේෂණය කරන්න අවශ්‍යයි. සම්පත් විශ්ලේෂණය කරලා අපි අරමුණට හරින්නේ අපි තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපි අරමුණට යන්න අවශ්‍ය සැලසුම සකස් කර ගන්න අවශ්‍යයි. ඊළඟ ප්‍රශ්නේ අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම. දැන් අපි කිව්වා පරිසර විශ්ලේෂණයේදී එහෙම නැත්නම් SWOT ඇනලිසිස් එකේදී අපි හොයාගත්තා අවස්ථා හා තර්ජන තියෙනවා බාහිර ලෝකයේ. එතකොට අපිට බාහිර ලෝකෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපිට තර්ජනක් තියෙනවා. අපි මේ ටික හඳුනා ගන්න අවශ්‍යයි. ඔන්න අවස්ථාවක් තියෙනවා. අපි අපේ ව්‍යාපාරයේ අපි කරන නිෂ්පාදනය මේ වෙද්දී ඉන්දියාව කියන රටේ කවුරුවත් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉන්දියානු මාකට් එකට යන්න ඕන අපිට අවස්ථාවක් තියෙනවා. දැන් අවස්ථාව තියෙද්දි තව තර්ජනෙකුත් ඇවිල්ලා තියෙනවා. පාකිස්තානයේ බංග්ලාදේශයේ මේ නිෂ්පාදනයේ අපිට වඩා අඩුවට කරනවා. දැන් ඉන්දියාවට කියන රට යන අවස්ථාවක් ආවා. ඒ රටේ නිෂ්පාදනය අවශ්‍යයි. ඒ රට නිෂ්පාදනය කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තර්ජනය කියන අනිත් පැත්තෙන් මොකද්ද තර්ජනය? දෙයනේ පාකිස්තානය සහ බංග්ලාදේශය අපේ නිෂ්පාදනය අපිට වඩා අඩුවට කරනවා. අපි හඳුනා ගන්න අවශ්‍යයි මොනවද තියෙන අවස්ථා මොනවද තියෙන තර්ජන. මේව හඳුනාගන්නේ මේ ඔක්කොම අතේ තියාගෙන ප්ලෑන් එක හදද්දී අපේ ප්ලෑන් එක වැටෙන්න තියෙන අසාර්ථක වෙන තියෙන අවස්ථාවලදී අපි දෙයක් දැනගෙන කරද්දී අපිට වරදින තියෙන සම්භාවිතාවය අඩුයි. හැබැයි නොදැන කළොත් එහෙම අපි අමාරු වැටෙන්න තියෙන අවස්ථා වැඩි. ඊළඟ කාරණාව ක්‍රියාකාරකම. කාර්ය සාධන පරිසරය හඳුනා ගැනීම හා විශ්ලේෂණය. දැන් මේක ඉතාමත් වැදගත්. ව්‍යාපාර අපේක්ෂා ළඟා කර ගැනීමට වර්තමාන තත්ත්වයේ කොතරම් දුරට බලපාන්නේද යන්න සහ ඒ අනුව සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සඳහා කාර්ය සාධන පරිසරය හඳුනා ගැනීම විශ්ලේෂණය සිදු කළ යුතුයි. දැන් අපි ඉන්න පරිසරය ඉතාමත්ම වැදගත්. දැන් අපේ මේ ඉලක්කයට යන්න වර්තමානයේ තත්ත්වය කොහොමද තියෙන්නේ? මොනවද කරන්න ඕන වෙනස්කම්? දැන් මට අවශ්‍ය accountant කෙනෙක් වෙන්න. දැන් මම කොහෙද වර්තමානයේ ඉන්නේ? තවම මේ A level පටන් ගත්ත විතරයි. දැන් පටන් අරන් එක්කෝ මාස කීපයක් ගිහිල්ලා විතරයි. තවමත් සාමාන්‍යකට විතරයි මං ගාව තියෙන්නේ. ඔය කියන IT මං ගාව නැහැ. ඔය කියන ඉංග්‍රීසි ටිකත් මං දන්නේ නැහැ. කට්ටියක් ඉස්සරහා කතා කරන්නත් මට බයයි. දැන් ඔන්නම වර්තමාන තත්ත්වය මගේ තේරුම් ගත්තා.
දැන් මෙහෙම හිටියොත් එහෙනම් මට වෙන්න බෑ කළමනාකරුවෙක් කවුන්ටර් කෙනෙක්. මම වෙනස් වෙන්න ඕනේ. එතකොට මම වෙනස් වුන් තැන් ටික හඳුනා ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මම කියනවා මේ වැඩක් නෑ මං කොච්චර ඉගෙන ගත්තත් මම මේ මට ජොබ් එකක් හොයාගන්න බෑනේ. කොහේ ජොබ් එකක් හොයාගන්නද? රැකියාවක් හොයනවනම් ඒ රැකියාවට බලාපොරොත්තු වෙන ආකාරයේ පුච්චලේ බවට මම පත් වෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නෑ. දැන් අර ගෑල් ළමෙක්ගෙන් යාළු වෙන්න අහනවනම් මම කියන්න ඕනේ නෑනේ. එහෙනම් ඒ අනුව වෙනස් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් එහෙම කවදාවත් ඉතින් කැමැත්ත හම්බ වෙන්නේ නෑ. ඊළඟ කාරණාව. ක්‍රියාකාරකම. උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම් සකස් කිරීම. විකල්ප හඳුනා ගැනීම ඊළඟ කාරණාව. මගේ චුට්ටක් මගේ මේ පෑන ගන්නකම් විකල්ප හඳුනා ගැනීම හා ඇගීම් මගින් සුදුසුම උපාය මාර්ගය තෝරා ගැනීම. දැන් ඔය ඉලක්කයට යන්න අපිට විකල්ප තියෙන ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි තියෙන්නේ. දැන් අරමුණක් තියෙද්දි මේ අරමුණට යන්න පාරවල් ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතනවනම් සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විතරයි යන්න පුළුවන් කියලා කළමනාකරුවෙක් වෙන්නේ නැහැ. තව පාරවල් ගොඩක් තියෙනවා. හොඳයි බලනවා කොහොමද කළමනාකරුවෙක් වෙන්නේ. එක පාරක් තියෙනවා. උසස් පෙළ හොඳින් කළා. ඒකෙන් ලංකාවේ හොඳ රිසල්ට් එකක් ගත්තා. විශ්වවිද්‍යාලයකට තේරෙනවා වැඩිම රේටින්ග් අරගෙන තේරලා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඔන්න කළමනාකරුවෙක් වෙනවා. තව කෙනෙක් තෝරගන්නවා නැහැ. සාමාන්‍ය පෙළින් පස්සේ නවත්වනවා මම අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනය. මම පටන් ගන්නවා ඩබල් AT. ඒක ඉවර කරලා පටන් ගන්නවා චාර්ටර්. මම චාර්ටර් කම්ප්ලීට් කරලා මම ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. තව කාටද? තව කෙනෙක් තීරණය කරනවා නැහැ. මම සාමාන්‍ය පෙළින් නවත්තනවා. නවත්තලා විදේශීය විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාව පටන් ගන්නවා. මට ඒ ඔස්සේ ගිහිල්ලා කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. දැන් මේක බලද්දී සමහර ඒවාට යන මුදල් ප්‍රමාණය වැඩි. සමහර දේවල් අපිට කරන්න බෑ පැට්‍රිකලි. මේ තියෙන වටපිටාවත් එක්ක අපිට. එහෙනම් අපි දැන් විකල්ප හඳුනාගත්තට පස්සේ දැන් විකල්ප තුනක් අපි හඳුනාගත්තා. මේකෙන් හොඳ මේක තෝරා ගන්න අවශ්‍යයි. ඒ අපිට ගැළපෙන සුදුසු මේක තෝරා ගන්න අවශ්‍යයි. අපිට තියෙන ආර්ථික ශක්තිය, අපිට තියෙන වෙලාව, අපේ පරිසරයත් එක්ක අපිට ඇවිල්ලා තියෙන ශක්තිය මේ හැම දෙයක් එක්කම අපි ගැළපෙන එක තෝරගන්න අවශ්‍යයි. ඊළඟට උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් සකස් කිරීම. ඔන්න දැන් තමයි පුතේ සැලසුම සකස් කරන්නේ. දැන් මෙච්චරලා අපි තේරුම් ගත්තා හැම කාරණාවක්ම. දැන් කාරණා ටික තේරුම් අරන් ඉවරයි. දැන් සම්පූර්ණයෙන්ම තොරතුරු අපි ගාව තියෙනවා. දැන් ගන්නවා ප්ලෑන් එක ගැළපෙන ආකාරයට දැන් සකස් කරනවා සැලසුම. අවසාන එක සාර්ථකත්වයේ මැන බැලීම හා පාලනය. අවසාන කාරණාව සාර්ථකත්වයේ මැන බැලීම හා පාලනය. සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වයේ වරින් වර පරීක්ෂාවට භාජනය කිරීම කළ යුතුය. ඒ අනුව සැලසුම අනුව කාර්ය සාධනය සිදු වෙන්නේ නැද්ද කියලා හොයා බලන්න ඕනේ. වෙන්නත් නම් සැලසුමේ සමහර දේවල් වෙනස් කරන්න අවශ්‍යයි. අපි සරලව ගමුකෝ. ප්ලෑන් එකක් ගෙවුවා ට්‍රිප් එකක් යන්න. ට්‍රිප් එක කිව්වලට පටන් ගත්තද? දැන් වෙලාව කීයද? කිව්ව තැනට ඇවිල්ලාද තියෙන්නේ. දැන් උදේට කන වෙලාව. තවමත් කන්න ප්ලෑන් කරපු තැනට ඇවිල්ලා නැත්නම් තවත් මේක පරක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ ප්ලෑන් කරපු ආකාරයට තැන් වලට යන්න වෙන්නේ. එහෙනම් අපි ටක් ගාලා මේ ට්‍රිප් එකේ ඉතුරු ටික ටක් ගාලා වෙනස් කරලා කොහොම හරි තියෙන දේවල් ටික ප්ලෑන් කරගන්න අවශ්‍යයි. ප්ලෑන් එකක් හැදුවා කියලා නිකන් හිතට වැඩි වෙන්නේ නැහැ. බලන්න ඕනේ මේක හරියද? ප්ලෑන් කරපු ආකාරයට වැඩේ වෙනවද කියලා. වෙන්නේ නැත්නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ටක් ගාලා ගන්න අවශ්‍යයි. අරගෙන අපි අඩුපාඩු සකස් කරගෙන සැලසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. අපි මෙන්න මේ ආකාරයෙන් සැලසුම සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. මේක මේ පොතේ අහන ප්‍රශ්නයකට උත්තර ලියනවා වගේම ඔයගලන්ගේ ජීවිතේත් එන බොහෝ ගැටලු වලට ප්ලෑන් එකක් හදද්දී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය, ක්‍රියාකාරකම් සමූහය. අපි එනම් සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම් 9ම කතා කරලා. දැන් කතා කරන්න යන්නේ හොඳ සැලසුමක් සකස් කරද්දී අඩංගු වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි විෂන් එක. ඔයගොල්ලෝ මේකට කියනවා දැක්ම කියලා. දැක්මක් තියෙන අවශ්‍යයි.
දැක්මට යන ආකාරය මෙහෙවර ප්‍රකාශයෙන් කියනවා. මිෂන් ස්ටේට්මන්ට් එක. ඒ වගේම පරමාර්ථ ඔබ්ජෙක්ටිව්. ඉලක්ක වල තවත් නමක් කියනවා අපි අරමුණු කියලා. goal නැත්නම් aim කියලා කියනවා. ප්‍රතිපත්ති policies. උපාය මාර්ග strategy. ක්‍රියාමාර්ග procedures. නීති රීති rules. වැඩසටහන් program. ව්‍යාපෘති project. මනා ආකාරයෙන් සැලසුමක් සකස් කරද්දී සැලසුමක මෙන්න මේ කාරණා අඩංගු වෙන්න අවශ්‍යයි. විභාගයට ඇවුවොත් එහෙම මේකෙන් කාරණා කීපයක් කියලා පැහැදිලි කරන්න කියලා මේ ටික ඔලුවේ තියාගන්න අවශ්‍යයි. ඔයගලගේ විෂය නිර්දේශයේ තියෙන සියලුම කාරණා මම මෙතනදී කතා කරනවා. දෙවි පුතේ මේ පාඩම් මාලාවේ ඔයගලගේ විෂය නිර්දේශය 100% ආවරණය කරනවා. 12 වසර 13 වසර විෂය නිර්දේශය හැම පාඩමක්ම මම 100% ආවරණය කරලා දෙනවා. පන්තියකට යන්නේ නැතුව මේ මගේ වැඩසටහන් ටික බලලා ඔයගලන්ට ඉතා පහසුවෙන් ඒකක් ගන්න පුළුවන් වෙන්න. පළවෙනි කාරණාව විෂන් එක. දැක්ම කියලා කියනවා. මේකට තව නම් කීපයක් අපි කියනවා. දෘෂ්ටිය කියලා කියනවා. දූර දර්ශනය කියලා කියනවා. මේක ගොඩක් වෙලාවට සකස් කරන්නේ විෂන් එක හදන්නේ සංවිධානයේ ප්‍රධානී. එහෙම නැත්නම් අයිතිකරුවන්. ඒගොල්ලෝ තමයි විෂන් එක හදන්නේ. මේ කමර්ෂල් බැංක් එකේ විෂන් එක. To be the bank of excellence in service and commitment. සේවය සහ කැපවීම වලට විශිෂ්ටත්වයේ බැංකුව වීම. සේවය සහ කැපවීම වල විශිෂ්ටත්වයේ බැංකුව වීම. කමර්ෂල් බැංක් එකේ විෂන් එක. අනාගතයේ ඒගොල්ලෝ ඉන්න තැන. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තැන. විශිෂ්ටත්වයේ බැංකුව වෙන්න. ලබා දෙන සේවාවේ සහ කැපවීම වලින් තමන්ගේ මේ ලංකාවේ බැංකුව අතරින් විශිෂ්ටම බැංකුව වීම ඒගොල්ලන්ගේ විෂන් එක. එතකොට මේ විෂන් එක සමස්ත ආයතනයට මඟ පෙන්වනවා. මේ ආයතනය කොහෙද යන්නේ කියලා එක තනි ප්‍රකාශයකින් සම්පීඩනය කරලා තියෙනවා. ආයතනයේ මොකක්ද අනාගතයේ විෂන් එක කියන්නේ ආයතනයේ කොහෙද ඉන්නේ කියලා සම්පීඩනය කියලා වචන කීපයකින් මේක ප්‍රකාශයක් විතර දීලා තියෙනවා. අපි මේකට කියනවා විෂන් එක කියලා. එහෙනම් අපි ගත්ත පළවෙනි උදාහරණය කමර්ෂල් බැංකුවේ විෂන් එක. To be the bank of excellence in service and commitment. මිෂන් එක කියනවා දුවේ පුතේ කොහොමද මේ විෂන් එකට යන්නේ කියලා. කමර්ෂල් බැංක් එක ගත්තොත් මේ මිෂන් එක to deliver optimum value to customer, employees, shareholder and the nation while ensuring good corporate governance. එහෙනම් හොඳම වටිනාකම් තමන්ගේ ගනුදෙනුකරුවන්ට, සේවකයන්ට, හිමිකරුවන්ට, ජාතියට ලබා දීලා නිසි ආකාරයෙන් හොඳම ආකාරයෙන් ලබා දීලා තමයි මේගොල්ලෝ ලංකාවේ විශිෂ්ටම බැංකුව වෙන්නේ. ඒගොල්ලෝ ලංකාවේ විශිෂ්ටම බැංකුව වෙන්නේ කොහොමද? හොඳම දේ ලබා දීලා තමන් ගනුදෙනුකරුවන්ට, තමන්ගේ සේවකයන්ට, තමන්ගේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලට, හිමිකරුවන්ට, අයිතිකරුවන්ට, ඒ වගේම මේ සමාජයට, අපේ ජාතියට හොඳම ආකාරයෙන් ඒව පාලනය කරන් තමයි ඒගොල්ලෝ විශිෂ්ටතම බැංකුව බවට පත් වෙන්නේ. එහෙනම් දැක්මට යන ආකාරය, විෂන් එකට යන ආකාරය තමයි මිෂන් එකේ කියන්නේ. සංවිධානයේ ස්වභාවය හා ගමන් මඟ තීරණය කරනවා මිෂන් එක මගින්. මේ සංවිධානය පවතින්නේ කුමක් සඳහාද? මොකක්ද මේ දර්ශනය? මොකක්ද ඒකට කරන්න ඕනේ? අනාගතයේ ළඟා කරන්න අපේක්ෂා කරන කුමක්ද කියන්නේ මේ විෂන් එකට යන පාර කියා දෙනවා මිෂන් එකෙන්. එහෙනම් මිෂන් ස්ටේට්මන්ට් එක කියන්නේ විෂන් එකට යන ආකාරය. මේ කමර්ෂල් බැංක් එක තුල ඒගොල්ලන්ගේ මිෂන් ස්ටේට්මන්ට් එක පිටුවා තියෙන ආකාරය ඒගොල්ලන්ගේ විෂන් එකට යන්න. මෙහෙවර ප්‍රකාශයක මිෂන් ස්ටේට්මන්ට් එක තියෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ කාරණා වලින් සියල්ල හෝ කිහිපයක් අපිට දකින්න පුළුවන්. මේකේ සඳහන් වෙනවා තියෙන සාධක. ඉලක්ක ගනුදෙනුකරුවෝ ගැන, ව්‍යාපාරයේ ස්වභාවය, වෙළඳපළ, අපේක්ෂා කරන ලබන වර්ධනය, පැවැත්ම, වටිනාකම්, විශ්වාසයන්, දර්ශනයන් ඒගොල්ලන්ගේ. ඒ ව්‍යාපාරයේ සුවිශේෂී භාවය, වෙනත් ව්‍යාපාර වලින් වෙනස් වෙන ආකාරය, ජනතා ප්‍රතිරූපය,
සමාජ පරිසර හිතකාමී බව, සේවකයෝ ගැන යොදා ගන්නා තාක්ෂණය. මේ සියල්ලම හෝ පුතේ මේකෙන් සාධක කීපයක් මේ මිෂන් ස්ටේට්මන්ට් එකේ අන්තර්ගත වෙනවා. මොකද විෂන් එකට යන පාර මිෂන් එකේ කියන්නේ. කොහොමද මේ විෂන් එකට යන්නේ කියලා. එතකොට ගන්ධකරුවන් ගැන වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ ස්වභාවය වෙන්න පුළුවන්, වෙළඳපොළ මේ ගැන පුතේ මෙන්න මේ කාරණා අඩං කර ගන්නවා මිෂන් ස්ටේට්මන්ට් එක. විභාගයට આવොත් එහෙම සාධක මේක එකක් හෝ කීපයක් ඕගොල්ලන් ලියන්න අවශ්‍ය වෙනවා. ඊළඟ එක පරමාර්ථ ගෝල්. දැන් අපි කමර්ෂල් බැංකයත් එක්කම යමු. කමර්ෂල් බැංකේ විෂන් එක හොඳම බැංකුව වීම, විශිෂ්ටතම බැංකුව වීම කොහොමද වෙන්නේ? තමන්ගේ සේවකයන්ට, තමන්ගේ පාරිභෝගිකයන්ට, තමන්ගේ හිමිකරුවන්ට, ආයතනයේ හිමිකරුවන්ට, ඒ වගේම අපේ රටට සමාජයට හොඳම දේවල් ටිකක් ලබා දෙන්න, හොඳම වටිනාකම් ලබා දෙන්න. එතකොට ගෝල් එක කියනවා මෙන්න මේ විෂන් එකට, මිෂන් එකට යන්න අවශ්‍ය වෙන අපේක්ෂාවන් තමයි මේ ගෝල් එකේ පරමාර්ථයේ තියෙන්නේ. සංවිධානය දිගු කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් පරමාර්ථ නම් වේ. ආයතනයේ දෘෂ්ටිය යන ප්‍රකාශ නිෂ්ඨාවත් තවදුරටත් පරමාර්ථ වගේ විස්තර කරනවා. එතකොට දැන් සමාගමේ ඔන්න විෂන් එකක් අපි පිටවා ගත්තා. මිෂන් එකක් තියෙනවා. දැන් අපි ගෝල් තියාගන්න අවශ්‍යයි. ඊළඟ ඔබ්ජෙක්ටිව්. විෂන්, මිෂන්, ගෝල්, ඔබ්ජෙක්ටිව්. එතකොට ගෝල් එකක් මේකෙන් දිශාවක් පෙන්නනවා. දැන් කොහොමද දැන් අපි මිෂන් එකේ කියනවා මේගොල්ලෝ සේවකයන්ට හොඳම දෙයක් දෙනවා. තමන්ගේ ගන්දුණුකරුවන්ට පුතේ කොහොමද හොඳම වටිනාකමක් දෙන්නේ? ඒක තමන් ලබා දෙන සේවාව වැඩි කරන්න ඕනේ. එව නැත්නම් ණයවලට අය කරන පොලි ප්‍රතිශතය අඩු කරන්න අවශ්‍යයි. මොන දාගන්නවා එකක් ගෝල් එකක්. දැන් මිෂන් එකේ තිබ්බනේ සේවකයන්ට හොඳම දෙයක් කරනවා මේ ගන්දුණුකරුවන්ට හොඳම වටිනාකමක් දෙනවා කියලා. මොන දාගන්නවා ගෝල් එකක් ඒ අනුව. අපේ ඉන්ට්‍රස්ට් රේට් එක පොලිය අඩු කරනවා. ණයවලට තියෙන පොලිය අඩු කරනවා. සේවකයන්ට වැටුප වැඩි කරනවා. නියමයිනේ. සේවකයන්ට හොඳයි. හිමිකරුවන්ට ලාභය වැඩි කරනවා. ප්‍රොෆිට් එක වැඩි කරලා දෙනවා. සමාජයට සමාජ සත්කාරයක් කරනවා. සොසයිටි එකට සමාජ සත්කාරයක් කරනවා. ඔන්න ඒගොල්ලෝ පරමාර්ථ පිළිටවා ගත්තා. මිෂන් එකට යන්න ඕන පරමාර්ථ. මිෂන් එක අනුව පරමාර්ථ දාගත්තා. එහෙනම් අපේ පාරිභෝගිකයන්ට පොලි අඩු කරනවා. සමාගමේ ලාභය වැඩි කරලා අපේ සමාගමේ හිමිකරුවන්ට හොඳම දේ ලබා දෙනවා. සේවකයන්ගේ පඩිය වැඩි කරනවා. සමාජයට සමාජ මෙහෙවරක් සේවයක් කරනවා. එතකොට අරමුණේ කියනවා මෙන්න මේක කෙටි කාලයක් තුළ සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් ටික තමයි අරමුණක් කියලා කියන්නේ. එතකොට මේ ගෝල් එක පුතේ තවත් සවිස්තරාත්මක කිව්වට පස්සේ මේක අරමුණක් වෙනවා. මේක අරමුණක් වෙන්න මේක ස්මාර්ට් වෙන්න අවශ්‍යයි. ඔන්න අපි දාගත්තා අපේ ඉන්න සේවකයන්ගේ පැත්තේ සැලරි එක වැඩි කරනවා කියලා. දැන් මේ සැලරි එක වැඩි කරනවා කිව්වට දිශාවක් පෙන්නුවට මේක හරියටම තක්කෙටම කිව්වේ නැහැ මොකද්ද කරන්න කියලා. ඔන්න ඔබ්ජෙක්ටිව් එකේදී මේක හරියටම තක්කෙටම කියනවා කරන්න මොකද්ද කියලා. වැටුප මෙන්න මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ 100ට 5කින් වැඩි කරනවා. මේක ස්මාර්ට් වෙන්න ඕනේ. ස්මාර්ට් කියන්නේ specific, measurable, achievable, realistic, reliable, time bound එකක් තියෙන අවශ්‍යයි. මෙන්න මේ අකුරු ටික එක්ක හොයලා තමයි ස්මාර්ට් කියලා හැදලා තියෙන්නේ. එහෙනම් මේක ස්මාර්ට් වෙන්න ඕනේ. දැන් මම කිව්ව ගෝල් එක කොහොමද අරමුණක් බවට පත් කරන්නේ? ඔන්න මම සේවකයන්ට පඩිය වැඩි කරනවා කිව්ව ගෝල් එක මම කෙලින් මේක අරමුණක් බවට පත් කරනවා. ඊළඟ අවුරුද්දේ පඩිය 105කින් වැඩි කරනවා. මේක විශේෂයිද? විශේෂයි. සුවිශේෂී දෙයක්. මයින්න පුළුවන්ද? පුළුවන්. 105කින් වැඩි කලේ. කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. සමාගමට පඩිය 105කින් වැඩි කරන්න පුළුවන්. 100කින් කිව්වනම් සමහර කරන්න බැරි වෙයි. මේක කරන්න පුළුවන්. මේක යථාර්ථවාදීද? ඔව්. සේවකයන්ට පඩිය වැඩි කරන එක යථාර්ථවාදී. කරන්න බැරි දෙයක් නෙමෙයි යථාර්ථවාදී. කාලයක් විතර කිව්වා. ඊළඟ අවුරුද්දේ
කාලයක් වෙනම් මේක ස්පෙસિෆික් ස්මාර්ට් වුණා. එහෙනම් මේක ඔබ්ජෙක්ටිව් එකක්. එහෙනම් ඔබ්ජෙක්ටිව් එක පුතේ ස්මාර්ට් වෙන්න අවශ්‍යයි. අපි තවත් ගෝල් එකක් ඔබ්ජෙක්ටිව් එකට පරිවර්තනය කරගමු. හිමිකරුවන්ගේ ලාභය වැඩි කරන එක. ඔන්න ගෝල් එක. දිශාවක් තිබ්බා මේක කරන්න ඕනේ. දැන් හරි දිගු කාලයක් තුල දිශාවක් තියෙනවා. හැබැයි දැන් මේක අරමුණක් වෙන්නේ හිමිකරුවන්ගේ ලාභය 10%කින් වැඩි කරනවා. ඔන්න ස්මාර්ට් වුණා. සමාජයට පාසල් 10කට පරිගණක 200ක් ලබා දෙනවා. ඒකත් ස්මාර්ට්. එහෙනම් පුතේ ගෝල් එකෙන් දිශාවක් පෙන්වද්දී විෂන් එක මිෂන් එක පිළිහිටුවාට පස්සේ ඒ විෂන් එකට මිෂන් කරන්න ගෝල් පිළිහිටුවා ගන්නවා. ඒකෙන් දිගු කාලේ අපේක්ෂා කරන දේ පෙන්නනවා. හැබැයි ඔබ්ජෙක්ටිව් එක පුතේ කෙටි කාලයක් තුල වසරක් වගේ කාලයක් තුල හරියටම කරන්න අපේක්ෂා කරන්නේ මොකක්ද කියලා කියනවා. තේරුණාද? එහෙනම් විෂන් එක මිෂන් එක ගෝල් එක ඔබ්ජෙක්ටිව් එක මේක දියැලක් වගේ ඉහළනම් පහට ගලාගෙන යනවා. අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ටිව් එක ස්මාර්ට් වෙන්න අවශ්‍යමයි. ඊළඟ ප්‍රතිපත්ති. දැන් සමාගම විෂන් එකට මිෂන් එකට මේ ගෝල් වලට ඔබ්ජෙක්ටිව් වලට යද්දී ප්‍රතිපත්ති පිළිටවා ගන්න අවශ්‍යයි. ණය ලබා දීමේ ප්‍රතිපත්තිය. සේවකයන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය. එනම් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශකය තමයි ප්‍රතිපත්තිය කියන්නේ. දැන් අපිට සමාගමේ ලාභය වැඩි කරන්න ඕන නම් ව්‍යාපාරය තවත් දියුණු කරන්න අවශ්‍යයි. මෙතනට යන්න ඕන නම් අපි සේවකයෝ බඳවා ගන්න අවශ්‍යයි. මේ බඳවා ගන්නවා කියලා නිකම් බඳවාගෙන හරියන්නේ නැහැ. යම්කිසි ක්‍රමානුකූලව වැඩගත් පිළිවෙලට බඳවා ගත්තේ නැත්නම් ඉලක්කයට යන්න බෑ. එහෙනම් බඳවා ගන්න කට්ටියට දර්ශකයක් ඕනේ. මොකක් හරි පෙන්වන්න ඕනේ. ඉන්ඩිකේටර් ගන්න අවශ්‍යයි. මේක තමයි පොලිසිය දෙන්නේ. ඔන්න දා ගන්නවා මේගොල්ලෝ බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය. දැන් අපේ සමාගමට හොඳම සේවකයෝ බඳවා ගන්න අවශ්‍ය නම් ඒකට ගැළපෙන ප්‍රතිපත්තිය සකස් කරන්න අවශ්‍යයි. අන්න දානවා. වයස 18 වැඩි ව්‍යාපාර ලෝකයේ තුල රැකියා ලෝකයේ තුල අවුරුදු 2ක පළපුරුද්දක් තියෙන. දැන් මොකද වෙන්නේ? දැනුමින් සන්නද්ධ. ඔරිය දාලා ලස්සන හදන ප්‍රතිපත්තිය බඳවා ගැනීම. දැන් එතකොට එතනින් එහාට යන්න බෑ. ඒ පොලිසිය අනුව තමයි වැඩේ කරන්න අවශ්‍ය. ප්‍රතිපත්තිය අනුව තමයි වැඩේ කරන්න අවශ්‍ය. එතනින් යවදව ගන්න කිව්වොත් එහෙම ගන්න බෑ. ඒකයි. එතකොට දන්නේම නෑ ප්‍රතිපත්තිය අනුගමනය කරද්දී කරන්න ඕන දේ කරන්න අවශ්‍ය දර්ශකය පෙන්ලා තියෙන්නේ. එහෙනම් පරමාර්ථ අරමුණු ළඟා කරගන්න කටයුතු කළ ආකාරය මඟ පෙන්වනවා ප්‍රතිපත්ති වලින්. ඊළඟ උපාය මාර්ග. දැක්මට මෙහෙවරට පරමාර්ථ අරමුණු ළඟා කරගන්න කරන්න ඕන දේවල් තියෙනවා. උපාය මාර්ග තියෙනවා. දැන් සමාගමේ ප්‍රොෆිට් එක වැඩි කරන්න නිකන් බෑ. දාගන්න බර ස්ට්‍රැටජි පාවිච්චි කරන්න නෙවෙයි සමහර ලාවට. එක්ක පිළිවෙල අඩු කරගන්න පැත්ත වෙන්න පුළුවන්. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පැත්ත වෙන්න පුළුවන්. නොයෙක් කාර්ය උපාය මාර්ග පාවිච්චි කරන්න වෙයි. දැන් අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කරලා කියනකට හිතා ගන්නවා. ඊළඟ අවුරුද්දේ. එද. දැන් මේකට නිකන් හිතාගත්තට ඉන්න බෑ. දැන් පන්දු වන්නන්ගේ පන්දු යැවීමේ වේගය වැඩි කරන්න අවශ්‍යයි. මේක වැඩි කරන්න සමහරට පන්දු දැම්ම කියලාම හරියන්නේ නැහැ. ඔහු අතින් පන්දුව නිකුත් කරන වේගය වැඩි කරන්න උන්ට පුහුණු කරුවාට අත ශක්තිමත් කරන්න උපාය මාර්ග කීපයක් ගන්න වෙයි. සමහරට දිගින් දිගටම ක්‍රීඩකයන් කියන්නේ යගුලිය විසි කරන්න දිගටම කියලා. එක්කෝ යම්කිසි කෑම වට්ටෝරුවක් දෙන්න වෙයි මෙහෙම කන්න කියලා. දැන් මේ කිරීමේ මොකද්ද වෙන්නේ? ඔහුගේ අතේ ශක්තිය වැඩි වෙනවා. අතේ ශක්තිය වැඩි වෙද්දී වේග පන්දුවන්නාගේ වේගය වැඩි කරගන්න පුළුවන්. ඒක ඉලක්කේ නෑ හරියට. දැන් මේකට උපාය මාර්ගයක් දෙනවා සමහර ලාවට. ඒකට වෙන උපාය මාර්ගයක් හදන්න වෙයි. ඒක භාවනා කරන්න කියන්නේ වෙයි. වගේ පුතේ උපාය මාර්ග සකස් කරන්න අවශ්‍යයි. දැන් චූටි කාලේ අපිට අකුරක්වත් ලියා ගන්න බෑ. දැන් පහ වසරට ආවට පස්සේ මට ශිෂ්‍යත්ව පාස් වෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි අම්මට ඕනේ. අම්මා ගහන උපාය මාර්ගයක්. පුතේ මේ ඔයා ශිෂ්‍යත්ව පාස් වුණොත් එහෙම ඔයාට මම බයික් එකක් අරන් දෙන්නම්.
දැන් අපි ශිෂ්‍යත්වයේ පාස් වෙන්න පාඩම් කරන්නේ ඇයි? මේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා හොඳ ඉස්කෝලේට යන්න ඕන හින්දාද? නෑ අම්මගේ උපාය මාර්ගයක්. මූ කැමති බයික් වලට මූට ඕනේ ශිෂ්‍යත්වයේ පාස් වෙන්න කියලා අම්මා දන්නවා. අම්මගේ උපාය මාර්ගයක්. පුතේ ඔයා ශිෂ්‍යත්වයේ හොඳට පාස් වුණොත් මම බයික් එකක් අරන් දෙනවා. මම මහත් වෙනවා පාස් වෙන්න හොඳට බයික් එක ගන්න ඕන හින්දා. අම්මගේ වැඩේ වෙනවා නිකන්. අම්මා පාඩම් කරනද සෙල්ලම් කරද්දි මතක් කරනවා මේ. ඔයාලට බයික් එකක් ඕනේ නැද්ද? ඔයා ශිෂ්‍යත්වයේ ෆේල් වෙනද යන්නේ? මං ඩුං ගාලා මතක් කරනවා බයික් එක ගිහිල්ලා පාඩම් කරනවා. ඕක කිව්වනම් අම්මා ඔයාට හොඳ පාස් වලට යන්න පුළුවන් ඕව ගණන් ගන්න අපි ඒ කාලේ. බයික් එක ඒක වැදුන හිතට. උන් ඒකින්ද ශිෂ්‍යත්වයේ පාස් වුණා. සමහර ළමයි ඉන්නවා මේ ශිෂ්‍යත්වයේ ලංකාවේ පළවෙනිය වෙන්න ඕනද නෙමෙයි. අර අම්මගේ උපාය මාර්ගයට අහු වෙලා. ඊළඟ ක්‍රියාමාර්ග. යම් නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කිරීමට ස්ථාපිත කර ඇති පියවර සමූහය තමයි ක්‍රියාමාර්ග කියන්නේ. මේ පුතේ සම්පත් තිබ්බට ඒ සම්පත් තිබ්බ කියලා අපිට අවුට්පුට් එකක් ගන්න බෑ. උදාහරණයක් කියන්න කේක් එකක් හදනවා කියලා. දැන් කේක් එක හදද්දි හරි ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඇඳුම් අඳිනවා කියලා හිතන්නකෝ. සරලව ගත්තොත් එහෙම. ඇඳුමක් අඳිද්දි හරි ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නැත්නම් මොකද වෙන්නේ? ඕගොල්ලෝ හරියට සුපර්මෑන් වගේ වෙයි. මුලින්ම අඳිනවා අහුවෙන ඇඳුම අඳිනවා. උඩ ඇඳුම ඇඳ උඩින්. ඊට පස්සේ යට ඇඳුම අඳිනවා කොහොමද? දෙනිමක් ඇඳලා යට ඇඳුම ඊට උඩින් අඳිනවා. මරු නේද? එහෙනම් ක්‍රියාමාර්ග තියෙනවා. නැත්නම් ඇඳුම ඇඳලා අයන් කරනවා. පුළුවන්ද? බෑ. එහෙනම් ඒකට ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ කාර්ය කරන්න ඕන පියවර සමූහයක් තියෙනවා. ඒක තමයි ක්‍රියාමාර්ගය කියලා කියන්නේ ප්‍රොසීජර්ස් කියලා කියන්නේ. නීති රීති. කරන්න ඕන දේ සහ නොකළ යුතු දේ කියලා දෙයක් තියෙනවා. මේ දේ තමයි නීති රීති වලින් විස්තර කරන්නේ. පාරේ යද්දී කරන්න ඕන දේ තියෙනවා නොකරන්න ඕන දේ තියෙනවා. පාරේ යන්න ඕන පැත්තක් තියෙනවා යන්න ඕන නැති පැත්තක් තියෙනවා. ඒ දේ තමයි නීති රීති වලින් කරන්නේ. ව්‍යාපාරයක් කරද්දී කරන්න ඕන දේ තියෙනවා කරන්න ඕන නැති දේ තියෙනවා. එහෙනම් අපේ ජීවිතයේ නීති රීති තියෙනවා. කරන්න ඕන දේවල් තියෙනවා කරන්න නොකළ යුතු දේවල් තියෙනවා. ඒක තමයි නීති රීති වලින් කියන්නේ කළ යුතු දේ සහ කළ නොකළ දේ පිළිබඳව විස්තරාත්මකව එයා කියලා දෙනවා. වැඩසටහන. සමහර ඉලක්ක වලට යද්දී නිශ්චිත කාර්ය ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත්ත යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන උපකොටස් වලට බෙදා විස්තර කරන්න තමයි ප්‍රෝග්‍රෑම් කියන්නේ. වැඩසටහනක් සකස් කරන්න අවශ්‍යයි. අපිට සමහර ලාවට සේවකයෝ ටික පුහුණු කරගන්න වැඩසටහනක් සකස් කරගන්න අවශ්‍යයි. ඒ සේවකයන්ගේ හැකියාව මදි. අපිට අලෙවි වැඩි කරගන්න අවශ්‍යයි. හැබැයි අලෙවි වැඩි කරගන්න ඒ සේවකයන්ගේ අලෙවි කරන හැකියාව මදි. ඒ හින්දා අපි පුහුණු වැඩසටහනක් සකස් කරනවා සේවකයන්ගේ අලෙවි කරන හැකියාව වැඩි කරගන්න. එහෙනම් අපේ අරමුණට යද්දි ලාභය වැඩි කරගන්න අලෙවි කරන වැඩි කරගන්න ඕනේ හින්දා ඒක එක්කැනලා තමයි පුතේ අලෙවි කරන වැඩි කරගන්නවා නම් අපේ සේවකයන්ගේ අලෙවි කර ගැනීමේ හැකියාව වැඩි කරගන්න අවශ්‍යයි. එහෙනම් වැඩසටහනක් කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත්ත යොදා ගන්න ආකාරය පිළිබඳ ප්‍රධාන උපකොටස් වලට බෙදා විස්තර කරන කොටසක්. එහෙනම් අපි වැඩසටහනක් සකස් කරගන්න අවශ්‍යයි. කොහොමද ඒ සේවකයන්ගේ අලෙවි කරන හැකියාව වැඩි කරගන්නේ කියලා. ඊළඟ ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට්. යම් විශේෂිත වූ ගැටලුවක් ප්‍රශ්නයක් විසඳීම සඳහා සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුමක් වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් අවසානයක් සහිත කාර්යය තමයි ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ. නිශ්චිත ආරම්භයක් තියෙනවා ඒ වගේම අවසානයක් තියෙනවා ප්‍රොජෙක්ට් එකකට. දැන් ඔන්න අපිට අලෙවිකරණේ දැන් ඔන්න අපේ කට්ටියගේ හැකියාවන් අලෙවිකරණ සටහන් සඳහා හැකියාවන් හදාගෙන ඉවරයි. දැන් අපිට තව මදි. අපි ඔන්න ප්‍රොජෙක්ට් එකක් කරනවා. හවුසින් නිවාස ණය ව්‍යාපෘතියක් අපි කරනවා. ඇයි මේ කරන්නේ? අපේ වැඩිපුර පාරිභෝගිකයන්ට ණය ලබා දුන්නොත් තමයි අපිට අපේ ලාභය වැඩි කරගන්න පුළුවන්. බැංකුවක් නම් වැඩිපුර ණය ලබා දෙන්න අවශ්‍යයි. එහෙනම් මේගොල්ලෝ සකස් කරනවා ව්‍යාපෘතියක්. එක්ක උසස් පෙළ සමත් දරුවන්ට අධ්‍යාපනය සඳහා ණය ලබා දෙන්න අලුත් ව්‍යාපෘතියක් සකස් කරනවා. අලුත් ප්‍රොජෙක්ට් එකක් සකස් කරනවා. මෙන්න මේ ව්‍යාපෘතිය හින්දා මොකද උනේ? මේගොල්ලන්ට අර තමන්ගේ පාරිභෝගිකයන්ට දුන්නු ණය ප්‍රමාණය මදි හින්දා ඒ ගැටලුවට විසඳුමක් ඔන්න ලබා ගන්න පුළුවන් වුණා. එහෙනම් ව්‍යාපෘතියක් කියන්නේ නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඒ වැඩසටහන මාස දෙකක් සඳහා මේගොල්ලෝ ලෑස්ති කරනවා. ඔන්න දානවා කමර්ෂල් බැංක් එකක් විශේෂ ණය ව්‍යාපෘතියක්
උසස් පෙළ සමත් ඔබට මෙන්න මේ මාස දෙක ඇතුළත අපෙන් සහනදායී ණය පොලියක් ඇත්තේ උසස් අධ්‍යයන සඳහා ණයක් ලබා ගැනීමේ හැකියාව. එහෙනම් ව්‍යාපෘතියක් කියලා අපි ඔබට කියනවා. දැන් පුතේ මේ සැලසුමක් කියන දේ සකස් කිරීම ඉතාමත් වැදගත්. ඕනම කළමනාකරණයක ඕනම ව්‍යාපාරයක කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් හතරෙන් එකක් වන සැලසුම්කරණය ඉතාමත් වැදගත් වෙන සැලසුම්කරණය කියන ක්‍රියාවලිය කරද්දී අනුගමනය කරන්න ඕන මූලධර්ම කීපයක් තියෙනවා. අපි ඒටි කතා කරන්න යන්නේ අපි සැලසුම්කරණයේදී අනුගමනය කරන්න ඕන මූලධර්ම. එකක් තමයි පැහැදිලිව නිශ්චය කරගත් පරමාර්ථ අරමුණු පදනම් වීම. දුවේ පුතේ අපිට කෙලින්ම නිශ්චිත අරමුණක් පරමාර්ථයක් තියෙන්න ඕනේ. එක වෙලාවක එක් ගෑල් ළමෙක් තවත් වෙලාවක තවත් ගෑල් ළමෙක් ඊළඟ වෙලාව තවත් ගෑල් ළමෙක් එහෙම බෑ. හරි අරමුණක් පරමාර්ථයක් තියෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙනවා නම් වෛද්‍යවරයෙක් වෙන අරමුණ, ඉංජිනේරයෙක් වෙනවා නම් ඉංජිනේර කෙනෙක් වෙන අරමුණ හරි අරමුණක් පරමාර්ථයක් තියෙන්න ඕනේ. සැරෙන් සැරේ වෙනස් වෙනවා නම් අරමුණු පරමාර්ථ අපිට ප්ලෑන් එකක් හදාගන්න බෑ. එහෙනම් නිශ්චිත අරමුණක් පරමාර්ථයක් තියෙන්න ඕනේ. කෙලින් ඉලක්කයක් තියෙන්න ඕනේ. මෙන්න ටාගට් එක මගේ. ආයේක මෙහෙ යන්නේ ආයේ මෙහෙ හැරෙන්නවත් නැහැ. එහෙනම් එතෙක් නිශ්චිත කාල සීමාවට සීමා වෙන්න අවශ්‍යයි. මේ ප්ලෑන් එක අනන්තය දක්වා යන්නේ නැහැ. කාල සීමාවක් තියෙන්න ඕනේ. කවද්ද මේකට යන්නේ? නැත්නම් මේක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කාල සීමාවක් තියෙන්න අවශ්‍යයි. උසස් පෙළ සමත් වෙන එක අවුරුදු 5කින් වෙන්න බෑ. ඒ අවුරුදු 2 ඇතුළත වෙන්න ඕනේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව. සමහරු ප්ලෑන් ගහනවා කරන්න බෑ ප්‍රැක්ටිකල් නෑ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔන්න සමහරු ප්ලෑන් ගහන්නේ විභාගයට. පාඩම් කරන්න ගණන් ගන්නෑ. හිතා ගන්නවා අන්තිම දවසේ පාඩම් කරනවා මෙහෙම පාඩම් කරනවා කියලා. පොත අතට ගත්තාම තේරෙනවා අයියෝ මේක කරන්නේ කොහොමද කියලා. ප්‍රායෝගික නෑ. ක්‍රියාත්මක කරන්න බෑ ඒක. ප්‍රැක්ටිකල් නෑ. එහෙනම් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. අහසේ ගෙවල් හදන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අපි කරන්න පුළුවන් ආකාරයේ ප්ලෑන් එකක් ගන්න අවශ්‍යයි. නම්‍යශීලී වෙන්න අවශ්‍යයි. සමහරවිට මේ වෙනස් වීම එක වෙනස් වෙන්නත් වෙනවා. දැන් එක එකලාගේ පුතේ පරිසරය වෙනස් වීම සිද්ධ වෙනවා. සමහර සමාජය වෙනස් වෙනවා, තාක්ෂණය වෙනස් වෙනවා. දැන් මේ වෙනස් වීම එක්ක අපිට සමහරවිට ප්ලෑන් එක වෙනස් කරගන්න සිද්ධ වෙනවා. අද තියෙන දේ නෙමෙයි හෙට වෙනස් වෙන්න පුළුවන් ලෝකේ. එහෙනම් ඒකට ගැලපෙන්න මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන අපේ ප්ලෑන් එක. ආයතනයේ සෑම මට්ටමක සේවකයන්ට තේරුම් ගත හැකි වීම. දැන් පුතේ ඉලක්කයකට යද්දී දැන් හදාගත්තට පස්සේ සැලසුමක් මේක උඩ කට්ටියට විතරක් නෙමෙයි. පහළ මට්ටමට ආයතනයේ ඉන්න හැමෝටම මේ ප්ලෑන් එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද මේ ප්ලෑන් එක? මොකද්ද මේ කරන්න යන්නේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. තේරුම් ගන්න බැරිනොත් එහෙනම් මොකද වෙන්නේ? වැඩේ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරුනොත් තමයි වැඩේ කරන්නේ. එහෙනම් ඕනම මට්ටම සේවකෙකුට මේක තේරුම් ගන්න සරල වෙන්න අවශ්‍යයි. ප්‍රමුඛත්වය කියන්නේ දුවේ පුතේ අපේ කළමනාකරන කාර්යයන් වල මුලින්ම කරන දේ තමයි සැලසුම්කරණය. මොකද සැලසුම්කරණය සකස් කරාට පස්සේ සැලසුමක් සකස් කරාට පස්සේ තමයි ඉතුරු කාර්යයන් ටික කරන්න පුළුවන්. එහෙනම් අපේ කළමනාකරණයේ තියෙන සැලසුම්කරණය, සංනිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන ප්‍රධාන කොටස් හතරෙන් පළවෙනිම කරන්න ඕනේ පුතේ සැලසුම්කරණය. ප්ලෑන් එක හදා ගන්න අවශ්‍යයි. මේක තමයි ප්‍රමුඛම කාර්යය, පළවෙනි කාර්යය. මේක ඉහළ කළමනාකරුවන්ට විතරක් හදන්න බෑ. හැම මට්ටමකම කට්ටිය මේකට සහභාගී වෙන්න අවශ්‍යයි. ඉහළ ඉඳන් පහළට කළමනාකරන මට්ටම් 3ක් අපි කතා කළා. මේ කළමනාකරන මට්ටම් 3 හැම කළමනාකරුවෙක්ම මේ සඳහා දායක වෙන්න අවශ්‍යයි. කැප වෙන්න අවශ්‍යයි ප්ලෑන් එක හදාගන්න. මේ හදන්නේ සමාගමේ ප්ලෑන් එක. සමාගමේ සැලසුම. ඒකට හැමෝම දායක වෙන්න අවශ්‍යයි. මොකද ඒ හැමෝම ඒ සැලසුමත් එක්ක වැඩ කරන්න අවශ්‍යයි. හින්දා හැමෝම සහභාගී වෙන්න අවශ්‍යයි. කාර්යක්ෂමතාව රැකිය යුතු වීම. කාර්යක්ෂමතාව රැකිය යුතු වීම සකස් කිරීමේ පිරිවැය අභිබව ප්‍රතිලාභ ලැබිය හැකි වීම. කාර්යක්ෂමතාවයේ තියෙන්න ඕනේ. අපි යම්කිසි සැලසුමක් සකස් කරා නම් ඒකට යන පිරිවැයට වඩා ප්‍රතිලාභ ලැබෙන්න අවශ්‍යයි. එහෙනම් මේක කාර්යක්ෂමතාවය තියෙන්න අවශ්‍යයි. මෙන්න මේ මූලධර්ම ටික අනුගමනය කරන්න අවශ්‍යයි සැලසුමක් සකස් කිරීමේදී. ඇයි සැලසුම්කරණය අවශ්‍ය වෙන්නේ? ඇයි මේක මෙච්චර වැදගත් කියලා දැන් අපි කතා කරන්න යන්නේ. ඇයි මේ සැලසුම්කරණය මෙච්චර වැදගත් වෙන්නේ ව්‍යාපාර ලෝකයට? ව්‍යාපාර ලෝකයට මේ පෞද්ගලිකව අපිටත් මේක ඉතාමත් වැදගත්.
ඇයි මේක වැදගත් වෙන්නේ? එකක්. අනාගත අනිශ්චිතතාවලට හා ගතික පරිසරයට සාර්ථකව මුහුණ දීමට. අනාගතය වෙනස් වෙනවා. හිතා ගන්න බෑ. පරිසරය වෙනස් වෙනවා. ගතිකයි. අපිට හිතා ගන්න බෑ අද තියෙන දේ හිත වෙනස් වෙනවා. අනාගතය අනිශ්චිතයි. වෙනදී හිතා ගන්න බෑ. හැබැයි පුතේ මේ වෙනස් වීම වලට හැමතේටම මුහුණ දෙන්න අපි ගාව හොඳ සැලසුමක් තියෙන්න අවශ්‍යයි. ඒක තමයි අපි සැලසුම සකස් කරන්න කලින් අර සැලසුම් කරන ක්‍රියාවලියක් කතා කරන්නේ. පරිසරය විශ්ලේෂණය කරලා අවස්ථා තර්ජන හඳුනාගෙන ශක්තිය දුර්වලතා හඳුනාගෙන පරිසරය විශ්ලේෂණය කරලා මේ හැමදේම කළේ පුතේ අපිට 100%ක් අනාගතයේ වෙන්නේ කියන්න බැරුණාට වෙන්න පුළුවන් දේ හිතා ගන්න බැරුණාට අපි ඕනම දෙයක් වුණොත් එහෙම ඒකට සූදානම් වෙන්න අපි plan එකක් අපි ගාව තියෙන්න අවශ්‍යයි. එහෙනම් අවිනිශ්චිත අනාගතයේ ඒ දේ වෙනස් වුණාට පස්සේ plan හදන්න බෑ. අපි මෙහෙම දෙයක් වෙයි කියලා ඒකට ලෑස්ති වෙන්න අපි ගාව හොඳ plan එකක් තියෙන්න අවශ්‍යයි. අම්මා තාත්තා දෙන කීයක් හරි ඉතුරු කරගන්නවා. සමහර දරුවෝ අසනීප වුණාට පස්සේ තාත්තලු අත ගහන් ඉන්නවා. අම්මා කියනවා චුට්ටක් ඉන්න. මං ගාව ඉතුරු කරගත්ත සල්ලි තියෙනවා කියලා. ඇයි? අම්මා පුතේ එදා plan එක හැදුවා. මෙහෙම දෙයක් වුණොත් කීයක් හරි දෙන්න. සමහරට ඒ ගාන ඉතුරු කරගත්තේ අම්මට අවුරුද්දට ඇඳුමක් ගන්න දෙන සල්ලි වලින් වෙන්න පුළුවන්. අම්මා සමහරට දවසකට ඔයාව ගිහින් දාන්න පාසලට ආවනම් ඒ දුන්න බස් එක යන දුන්න සල්ලි වලින් ඉතුරු වෙච්ච රුපියල 2 හෝ නැත්නම් තාත්තා දුන්නා නම් බලිස්තියත් ඒක බොන් කියලා ඒ සල්ලි වලින් වෙන්න පුළුවන්. එහෙනම් අනාගතයේ අනිශ්චිතතාවයේ හින්දා මේ ගතික පරිසරයට මුහුණ දෙන්න අපිට හොඳ plan එකක් තියෙන්න අවශ්‍යයි. ඒකේ වැදගත්කම ඒක ටික. සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදා ගන්න. තියෙන සම්පත් ටික උපරිම පාවිච්චි කරන්න plan එකක් තියෙන්න අවශ්‍යයි. අපි උදේ පාන්දර එනවා වැඩට. වැඩට ආවට පස්සේ කිසිම plan එකක් නැහැ. කට්ටිය කතා කරනවා එහෙම. මොකද කරන්නේ? දැන් දන්සලක් කියලා හිතන්නකෝ. දැන් හෙට දන්සල දෙනවා. අද තමයි අපි උදේ පාන්දර කට්ටිය ආවා. කට්ටිය ඇවිල්ලා hina වෙනවා. අර විස්තර කතා කරනවා. තවම plan එකක් නැහැ. හවස් වෙද්දි පුතේ මල කෙලියයි. තවම හට්ටෙක් ගහලත් නැහැ. කැම ටික වෙලත් නැහැ. දැන් දන්සල දෙන්නේ කොහොමද කල්පනා කරනවා. හැබැයි මිනිස්සු හිටියා. කට්ටියක් නිකන් ඉන්නවා, කට්ටියක් hina වෙනවා, කට්ටිය තව මොකක් හරි කාඩ් ගහනවා. අපේ plan එකක් තිබ්බනම් මොකද කට්ටියම ආවා. කරන්න ඕනේ මොකක්ද කියලා දන්නවා. ටක් ගාලා වැඩේ කරගෙන යනවා. plan එක නැතුණාම නිකන් බුරුනේ නිකරුණේ කාලය නැති වෙනවා. සමහර දවස්වල අපේ ජීවිතේ plan එකක් නැහැ. උදේ නැගිට්ටාම හවස වෙනකන් කරන දේවල් ගැන මොනවත් සැලසුමක් නැහැ. ඔහෙ උදේ නැගිටිනවා, දවස යනවා, බලදි කරපු දෙයක් නැහැ. හැබැයි අපි plan එකක් ඇතුව උදේ පාන්දර නැගිට්ටම අපි plan එකක් තියාගත්ත දවසේ කරන කාර්යයන් උදේ නැගිටිනවා, හවස වෙනවා. හැබැයි අපි වැඩ ගොන්න කරගෙන ඉවරයි. පාලනයේට පහසුකම් සැලසීම. පාලනය කියන්නේ පුතේ කළමනාකරන අපි කාර්යයන් වල අවසාන කාර්යය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. දැන් ට්‍රිප් එකක් යන්න අපි plan එකක් දැම්මට පස්සේ, plan එකක් හදාගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් අපි plan කරපු ආකාරයට දැන් ඒතෙන්ට ඇවිල්ලාද තියෙන්නේ. එහෙනම් පාලනයට මඟ පෙන්වන්නේ සැලසුම්කරණය සැලසුම්. දැන් ඔන්න අපි plan කරගන්නවා උදේ 8:00 වෙද්දී මෙන්න මේ බෝධියකාව නවත්තලා අපි කෑම ගන්නවා කියලා. දැන් බලනවා 8:00 දැන් කොහෙද ඉන්නේ? තව බෝධිය ගාවට යන්න පැය භාගයක් යනවා. කෑම ගන්න පැය භාගයක් තියන් හිටියා එතන නතර කරලා. මල කෙලියයි දැන් plan එකට වඩා පස්සෙන් යන්නේ. එහෙනම් දැන් කියනවා නඩේ ගුරා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි තවමත් දැන් යන්න ඕන තැනට ගිහිල්ලා නැහැ හින්දා අපි පොඩ්ඩක් මේ plan එක වෙනස් කරනවා. අපි කන්න නතර කරන්නේ බස් එකේම කකා යන් කියලා. එහෙනම් ටක් ගාලා පාලනය කරන්න අපිට plan එකක් තියෙන්න අවශ්‍යයි. සැලසුම් කරන්නේ මගින් කළමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථා සැලසීමට. සැලසුම් කරන්නේ කළමනාකරුවන්ට හිතන්න අවස්ථාව දෙනවා අනාගතය ගැන. දැන් plan එකක් හදන්න කිව්වම නිකන් හදන්න බෑ. දැන් ඔයාලට කියනවා plan එකක් මම ජීවිතේ හදන්න කියලා. අනාගතයේ accountant කෙනෙක් වෙන විදිහට. තවම ඔළුවේ කිසිම දෙයක් නැහැ. දැන් ඔන්න කල්පනා කරනවා. මං කියනවා ඔයා අවුරුදු 25න් ගයක් හදලා තිය plan කරන්න කියලා. දැන් මෙලෝ ගාණක් තිබ්බේ නැහැ. දැන් කිව්වට පස්සේ දැන් කල්පනා කරනවා. යකෝ වයස දැන් කීයද? තව අවුරුදු කීයද තියෙන්නේ? ගයක් හදන්න කීයක් යනවද? දැන් ඔන්න අනාගතය ගැන ඔයා හිතන්න පටන් ගන්නවා. ඔහොම කිව්වට නැත්තම් හිතන්නේ නැහැ. දැන් ඔයාලට plan එකක් මම හදලා දෙන්නකොට පස්සේ අවුරුදු 25න් ගයක් හදලා ඉතියේ. ඔන්න හිතන්න. කලමනාකරුවොත් එහෙම තමයි. හිතද්දි මොකද වෙන්නේ? එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා අනාගතේ. ඊට පස්සේ වර්තමානයේ යන වැඩ කරන්න පටන් ගන්නවා.
දැන් ඔන්නවට කිව්වට පස්සේ ඔයා සමහරට අද ඉඳන් ගඩොල එක්කව කරයි. රුපියල එක්කව කරයි ගේ හදා ගන්න අවශ්‍යයි. අනුගත කළමනාකරන කාර්යයන්ට මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීම. ප්ලෑන් එක තමයි පුතේ අනිත් සියලුම කාර්යයන්. ඕගනයිසින්, ලීඩින්, කන්ට්‍රෝලින් කියන හැම කාර්යයකම මඟ පෙන්වන්නේ මේ සැලසුම් කරණය. අපි අවශ්‍ය සම්පත් ටික බෙදා හරින්නේ ප්ලෑන් එක අනුව. අපි වැඩේ කරන්නේ ප්ලෑන් එක අනුව. අපි පාලනය කරන්නේ කරපු ප්ලෑන් එක අනුව. එහෙනම් අනිකුත් කළමනාකරන කාර්යයන්ට මඟ පෙන්වනවා මේ සැලසුම් කරණය. ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු කිරීමට වැදගත් වෙනවා සැලසුම් කරණය. ආයතනයේ පැවැත්ම ප්ලෑන් එකක් නැත්නම් පැවැත්මක් නැහැ. සමහර ව්‍යාපාර ආයතන පටන් ගන්නවා ලොකුවට. හැබැයි කිසිම ඉලක්කයක් නැහැ. පටන් ගන්නවා යන පාරක් නැහැ. මොකද වෙන්නේ? ව්‍යාපාරේ වැටෙනවා. හැබැයි සමහර ව්‍යාපාර පුඩියට පටන් ගන්නනේ. මාර ප්ලෑන් එකක් තියෙන්නේ. ඒ මිනිස්සයා වඩේ ටිකක් අරගෙන ඔළුවේ තියන් ගිහලා විකුණලා පටන් ගන්නනේ. පුංචි වඩේ කරත්තයක් දා ගන්නවා. වඩේ කරත්තයෙන් පොඩි කඩයක් අරන් වඩේ සහ තවත් දේවල් කඩයක් දා ගන්නවා. අවසානයේදී කඩ කීපයක් තියෙන හිමිකරුවෝ බවට පත් වෙලා ඔහු තමන්ගේ රැකියා තමන්ගේ ව්‍යාපාර ලෝකේ සාර්ථක කරගන්නවා. එහෙම වෙන්න හේතුව ඔහු ගාව ප්ලෑන් එකක් තිබ්බා. ඔහු කරන දේ දැනන් හිටියා. කරන ආකාරය දැනන් හිටියා. ඔහු යන්න ඉලක්කයක් තිබ්බා. ඒවට ගියා තමන්ගේ සැලසුම අනුව. ඒ හින්දා ඔවුන්ට පුළුවන් ව්‍යාපාරයේ දිගට පවත්වාගෙන යන්නත් ඒ වගේම සංවර්ධනය කරගන්න. වර්තමානයේ අනාගතයේ තරංකාරීත්වයක වීමට අපිට ව්‍යාපාර ලෝකේ තරංකාරීත්වයක් තියෙනවා. අදට වඩා හෙට තවත් අභියෝග ගොඩක් එයි. මේ වර්තමානයේ අනාගතයේ තරංකාරීත්වය අගයන්න අපිට සැලසුම් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේවා තේරෙන්නේ නැහැ. වෙනත් පාර්ශ්ව දිරිගැන්වීම හා ඒත්තු ගන්නවන්න ප්ලෑන් එකක් ඕනේ. දැන් ඔන්න අම්මට ජීවිතේ ප්ලෑන් එකක් තිබ්බ ඔයා ගැන. ඒ හින්දා ඔයාව ඒත්තු ගන්නවා. අම්මට ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් දවසක මගේ පුතාව හොන්තරකට යවනවා කියලා අම්මට කිසිම අවස්ථාවක් නැහැ ඒත්තු ගන්නවන්න. අම්මට සමහරලාවට ගෙදර තිබ්බ මුදල් එක්ක ඔයා යම්කිසි පාසලකට යවුවා. අම්මා ආසයි තමන්ගේ පුතා හොඳ පාසලකට ගිහිල්ලා ඒ පාසලෙන් හොඳ අධ්‍යාපනය ලැබලා සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳින් කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලස්සනට ජීවත් වෙන දකින්න. ඒ සඳහා අම්මා ප්ලෑන් එකක් හදනවා. පුතාව පුළුවන් හොඳම පාසලට දානවා ශිෂ්‍යත්වයට දක්වා. එතනින් උත්සාහ කරනවා ශිෂ්‍යත්වයෙන් පස්සේ හොඳම පාසලට දාගන්න. ඒකට අම්මා ඒ ප්ලෑන් එක අනුව අපිව දිරි ගන්නනවා. අපිව ඒත්තු ගන්නනවා. එතන ගියාට නිකන් ඉන්නේ නැහැ. අම්මා තවත් අපි පස්සෙන් එළවනවා. සාමාන්‍ය පෙළ අපි හොඳින් කරවනවා. ඒත් නිකන් ඉන්නේ නැහැ. උසස් පෙළවත් අපි හොඳට කරවනවා. එතනින් පස්සේ කොහොම හරි කැම්පස් එකට දාලා අම්මා ඒත් බලන් ඉන්නවා. දැන් මගේ පුතා කොහෙද යන්නේ කියලා. අපෙන් සැරෙන් සැරේ කතා කරලා අපි දිරි ගන්නවා. අපිට මතක් කරනවා පුතා මෙයා වෙන්න ඕනේ. බොහොම අමාරුවෙන් වාට අපි මේක ඉගෙනුවේ. ඇයි මේවා අම්මා අපිට මෙහෙම දිරි ගැන්නුවේ? ඇයි අපි එත්තු ගැන්නුවේ? අම්මට සැලසුමක් තිබ්බ අපේ ජීවිතය ගැන. ඒ ප්ලෑන් එකට අම්මා අපිව අරන් ගියා. එහෙම තිබ්බේ නැත්නම් අම්මා අපි ඉදිරි ගන්නවන්නෙත් නෑ. ඒතු ගන්නන්නෙත් නෑ. එහෙනම් ව්‍යාපාර ලෝකේ කළමනාකරුවෙක්ව ප්ලෑන් එකක් තිබ්බාම තමන්ගේ සේවකයන්ව උනන්දු කරවලා මහන්සි කරවලා නැත්නම් උනන්දු කරවලා වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම ප්ලෑන් එකක් නැත්නම් කළමනාකරුවක් වෙනවා, සේවකයෙක් වෙනවා, දවසේ කාර්යයන් ටික කරනවා, ගෙදර යනවා, කාලය යනවා. ව්‍යාපාර ආයතනයේ ඉස්සරහට ගිහිල්ලා නෑ එහෙමයි. එහෙනම් හොඳ ප්ලෑන් එකක් තිබ්බොත් තිබීම වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණා හින්දා. පුතේ මේ ප්ලෑන් එකක් හදන එක ලේසි නෑ. මාර ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ මේ ප්ලෑන් එකක් හදද්දී සැලසුමක් සකස් කරද්දී පැනනගින ගැටලු. එහෙම නැත්නම් මෝදෙන ප්‍රශ්න. එකක් තමයි ප්‍රමාණවත් හා නිවැරදි තොරතුරු යොදා ගැනීම. දැන් පුතේ මේ ප්ලෑන් එක හදන්නේ අද නෙමෙයි හෙට. හෙට කියන්නේ අනාගතේ. අනාගතේ මොකද්ද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. සමහරට අපි කාව අනාගතයේ වෙන දේ සම්බන්ධයෙන් තොරතුරු නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ සමහර ලාවට අපිට නිවැරදි තොරතුරු නැති හින්දා සැලසුම සමහරට හොඳට සකස් කරගන්න බැරි වෙනවා. ඇයිත් එක. පසුගිය උපනතීන් හා පවත්නා දත්ත මත සැලසුම සකස් කිරීම. අපි මේක හදන්නේ අතීතයේ වෙච්ච දේවල් මත. ඒව උපකල්පනය කරන සමහරට ඒක වැරදි වෙන්න පුළුවන්. ඔන්න අපි බලන් යනවා ගිය අවුරුද්දේ කොච්චරක් කිරිපිටි විකුණාද කියලා. කිරිපිටි විකුණලා තියෙන්නේ පැකට් මාකට් එකේ ගිහිල්ලා තියෙන්නේ කිරිපිටි පැකට් 1000යි. හැබැයි පුතේ දැන් මේ අවුරුද්දේ මම හිතනවා කිරිපිටි පැකට් 1000ක් ඇති වෙයි කියලා. හැබැයි බලද්දි පුතේ මේ අවුරුද්දේ පැකට් 1000කට වඩා විකිනෙනවා. මොකද දන්නවද හේතුව? ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ළමයි
උප්පත්තිය වැඩි වෙලා. ඒ හින්දා කිරිපිටි වල අවස්ථාවේ වැඩි වෙලා. මම නිකන් මේ ගිය අවුරුද්දේ විකුණපු කිරිපැකට් ප්‍රමාණය ගැන හිතලා මේ අවුරුද්දේ මෙච්චරයි කියලා කිව්වා. හැබැයි සමහර දේවල් මම බැලුවේ නෑ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ප්ලෑන් එක වර්ධිනවා. ඒ හින්දා පසුගිය උපනතින් ඊට කලින් වෙච්ච දේවල් සහ ඒ තියෙන දත්තම සැලසුම් කරන එක සමහරට වර්ධින්න පුළුවන්. ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ගිය අවුරුද්දේ 1000ක් ගියා මේ අවුරුද්දේ 500යි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ළමයිගේ උප්පත්ති අඩු වෙලා 50%කින් මොකද වෙලා තියෙන්නේ? අපි වැඩිපුර කිරිපිකට් පැකට් හදලා එච්චර විකුණුනේ නැහැ. ඊළඟට හැකියාව හා ධාරිතාවේ ඉක්මවා සැලසුම් සකස් කිරීම. කරන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවා යදුවොත් එහෙම කරගන්න බෑ. ඕගොල්ලෝ ප්ලෑන් කරනවා දවසකට පාඩම් කරනවා කියලා පොතක්. දවසට කරන්න බෑ ඇක්චුවලි. එහෙනම් පුළුවන් ප්‍රමාණය මත තමන්ගේ හැකියාව මත ප්ලෑන් එක හදාගන්න අවශ්‍යයි. මොන ප්ලෑන් එකක් හැදුවත් තමන්ගේ උනන්දුව කැපවීම නැත්නම් ප්‍රමාණවත් වෙනව නම් යන්න බෑ. එහෙනම් මතක තියාගන්න ඕනම ව්‍යාපාරයකට මොන සැලසුමක් සකස් කළා ඒ සැලසුමට යන්න තමන්ගේ උනන්දුව කැපවීම තියෙන්න අවශ්‍යයි. සමහරවිට ප්ලෑන් එක තියෙනවා උනන්දුව නැහැ කැපවීම නැහැ ඉලක්කයට යන්න බෑ. අනාගතයේ සෑම මට්ටමක සේවකයන් සම්බන්ධ කර නොගැනීම. සමහර පුතේ ආයතනය හැමෝම සම්බන්ධ කරගන්නේ තාත්තා යම්මයි ප්ලෑන් කරනවා දරුවව සම්බන්ධ කරගන්නේ දරුවා වෛද්‍යරයෙක් කරන්න. හැබැයි දරුවා කැමැත්ත ඉංජිනේර කෙනෙක් වෙන්න. එහෙනම් මොකද වෙන්නේ? අම්මා ප්ලෑන් එක එකක් තාත්තා ප්ලෑන් එකක්. හැබැයි ගෙදර කට්ටියම එකවලා ප්ලෑන් එක හැදුවා නම් ලස්සනට හදන්න තිබ්බා. ඒක සමහරට හැම මට්ටමේ සේවකයෙක් සම්බන්ධ කරගන්න නැති හින්දා සමහරට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු හැකියාවන් දන්න දු ප්ලෑන් එක හදද්දී උඩ කට්ටිය හදනවා යට කට්ටිය වැඩේ කරන්න ඕනේ. සමහරට අසාර්ථක වෙනවා. සැලසුම ක්‍රියාත්මක කිරීමට සේවකයන් සහයෝගය ලැබීම. අම්මායි තාත්තයි ප්ලෑන් කරනවා ඔයාව හොඳ කළමනාකරුවෙක් කරන්න. හැබැයි ඔයාට එහෙම අවස්ථාවක් නැහැ. මොකද වෙන්නේ? අම්මයි තාත්තගේ ප්ලෑන් එක වතුරේ. සමාගමකත් උහුමයි. සැලසුම ක්‍රියාත්මක කරන සේවකයෝ කරන්න සේවකයෝ උදව් කරන්නේ අවසානයේදී ඉලක්කයට යන්න බෑ. සැලසුම ක්‍රියාත්මක කළ විට ඒ බලාපොරොත්තු වන ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි යන විශ්වාසය. සමහරට අපි හිතන් ඉන්නවා පුතේ ප්ලෑන් කරපු විදිහට වෙයි කියලා. අද හිතන් එනවා මල් කලමක් අරන් ගියාම හා ගියයි කියලා. අරන් යනවා. පොඩි කරලා විසි කරනවා. සමහරව එතනින් ඉවරයි. අයියෝ මගේ මල් කලම. එහෙම නෑ අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අතාරින්න බෑ. සමහරව එක අසාර්ථකත්වයෙන්ම හීන මානයක් දාගෙන ප්ලෑන් එකක් ගහගෙනවා මෙහෙම දැන් වෙයි කියලා. උන්නේ නෑ හිතාගන්න බැරි දෙයක් නේ දැන් ඉවරයි. එහෙම වෙනවා පුතේ. හැබැයි එහෙම උනා කියලා අතාරින්න බෑ. මේ වෙන ගැටලුවක් කතා කරන්නේ. සැලසුම සමස්ත කළමනාකරන ක්‍රියාවලියට සමෝධිත නොවීම. සමහරවිට පුතේ මේ ප්ලෑන් එක සමස්ත ක්‍රියාවලට ගැලපෙන්නේ නැහැ. දැන් අපි ප්ලෑන් කරනවා. හැබැයි ප්ලෑන් කරපු ප්‍රමාණයට අවශ්‍ය සම්පත් අපි ගාව නැහැ. අපිට එච්චර කාලයක් නැහැ. වැඩේ කරගන්න බෑ. ප්ලෑන් එක නම් හැදුවා. හැබැයි අවශ්‍ය දේවල් අපි ගාව නැහැ. ඒ හින්දා මේක අසාර්ථක වෙනවා. සැලසුම් කරන්නේ ප්‍රයෝජනෙ පිළිබඳ දැනුම මත කරන. සමහර කියන අනේ මේ ඔය ප්ලෑන් ඕනේ නැහැ බං අපිට අපි වැඩේ කරලා පෙන්නන්නකෝ. එහෙම බෑ පුතේ. ප්ලෑන් එකක් අවශ්‍යයි. ප්ලෑන් එකක් නැතුව කළොත් මේ වැඩේ කරගන්න බෑ. සමහරු ගණන් ගන්න නැහැ. පඬිතයි. කියන මොන ප්ලෑන්ද මම මෙච්චර කළා අපි ප්ලෑන් කරලා වැඩ කළේ. අපි කරලා පෙන්නන්නම්කෝ. කරන් ඇති තමයි පුතේ අඩුපාඩු වෙන්නේ කරන්න බැරි වෙන්නේ. ඒ හින්දා සමහරව ගණන් ගන්න නැහැ මේක. දැනුම නැහැ ඒගොල්ලන්ට සැලසුම් කරන්නේ සම්බන්ධ. ඒ හින්දා ඒගොල්ලෝ සැලසුම් කරන්නේ සිදු කරන්නේ නැහැ. සිදුවත් ඒක ගණන් ගන්නේ නැහැ. ප්ලෑන් එක කියන ඒගොල්ලෝ තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන යනවා. සැලසුම් කරන්නේ නිෂ්ඵල ක්‍රියාවල ලෙස සිටීම. සමහර විට පුතේ මේව මොකටද මම මේ ප්ලෑනින් අපි කොහොමද බං විභාග ලියන්නේ? එහෙම බෑ පුතේ. සමහර ලාවට පුංචි කාරණාවක් කරන්න පුළුවන්. හැබැයි මහා දවන්ත ව්‍යාපාරේ බාට පත් වුණාට පස්සේ කාර්ය බහුල වෙද්දී ඩබල් AT කරනවා, A level කරනවා, ස්පෝර්ට් කරනවා මේ ඔක්කොම කරද්දි පුතේ අර සාමාන්‍ය පෙළ කරන කාර්යය කරන්න බෑ. හොඳ ප්ලෑන් එකක් අපි ගාව තියෙනවා. සමහර එක ගණන් ගන්න. ඒ හින්දා මේගොල්ලෝ සැලසුම් කරන්නේ කරන්නේ ඔහේ කරන් යනවා. විභාගයේ ෆේල් නම් හිතනවා අපරාධයක් තව කාලයක් තිබ්බනම් මම මේක ප්ලෑන් කරගත්තා නම් ඒ රෝල් පටන් ගත්ත දවසේ මම ලස්සනට ගන්නවනේ. හැබැයි ඒක තේරලා වැඩක් වෙන්නේ නෑ. සමහරු මේ ගඩක් නැති ක්‍රියාවලකට හිතනවා පුතේ. හැබැයි අවසානයේ තේරෙද්දි කාලේ පරක් වෙයි. එහෙනම් අපි මේ කතා කළේ සැලසුම් කරන්නේ පැනනගින සීමාව. ඒකත් එක්කම අපි සැලසුම් කරන්නේ කියන කොටස කතා කරලා අවසానයි. අපි තවත් අවස්ථාවක නැවත හම්බෙමු. හැමෝටම බොහොම ස්තුතියි.